කෙසේටයි ආදර මේ තාත්ති ජීවිතේ අපි ඉදින බයිබලයේ මෙනෙහි කිරීමටයි සූදානම් වෙන්නේ. ජූනි මාසේ 13 වෙනිදා ඉරිදා දේව වචනයට අපි ඉඩ දෙමු අපේ ජීවිත ස්පර්ශ කරන සාමාන්‍ය සමයේ 11 වෙනි උදින් අපේ හදවත ස්වාමීන් වහන්සේට අපි විවෘත කරමු. අපා තාත්ති වහන්සේගේම පුතුණන්ගේ ප්‍රාණය උස්මක් දෙන්න අපේ ජීවිතයන් වල තියෙන උත්සාහම කලබීමක් සෑම පරිභාව සෑම මෙහෙකියා අපතුල ධ්‍යානගන්නේ වහන්සේ ස්වාමීනි ඒ නිසා බලමු වහන්සේ නැතු වෙනවා වහන්සේට අයිති වෙනවා අපි ඉන්න තැන අපි ඉන්න අධ්‍යක්ීම අපි ඉන්න පසුබිම අපි ඉන්න අරගලයන් සියල්ල වහන්සේගේ පාමුල තියෙනවා. ජේසුනි වහන්සේගේ ප්‍රාණයන්ගේ වහන්සේගේ බලයෙන් අප වස්සාගෙන වහන්සේගේ වචනය තුළ අපේ ජීවිතේ ඵල දරන්න සලස්ව ගන්න. ආමේන්. හොඳයි. අපි මාර්ගයේ සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 26 සිට 34 දක්වා අපි කියමු. තවද උන්වහන්සේ කතා කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳුය. මිනිසෙක් පොළොවේහි බීජ වපුරයි. රාදාවල් දෙකේ ඔහු නිදා සිටියදී අවදිව සිටියදී ඔහු නොදන්නා අයුරින් බීජ පැලවි වැඩේ. පොළොවේ ස්වභාවයෙන්ම පැල හටගන්වයි. පළමුව දලුද දෙවනුව කරල් ඉන්පසු කරල පුරා ධාන්‍ය හටගනී. ගොයම පසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන් ඔහු වහම දෑකැත්ත යොදන්නේ ඇයි වදාළසේක. තවද වහන්සේ මෙසේ වදාළසේක. මම දෙවියන් වහන්සේගේ රාජ්‍ය කුමකට සමාන කරම්ද? නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙන්න. එය අප ඇටයකට සමානය. එය පොළොවේ වපුරන කල මිහිපිට සියලු බීජවලට වඩා කුඩා වුවත් වපුලායින් පසුව වැඩි සියලුම පැලෑටි වලට වඩා ලොකු වේ. එහි සෙවණෙහි අහසේ කුරුල්ලන්ට ලගින්න ඇතිවන තරම් විශාල අතු එය විහිදුවන්නේය. වහන්සේ මෙවැනි උපමා රසක් මගින් අසන්නන්ට තේරුම් ගත හැකි පමණට දහම් දෙසූසේක. උපමාවක් නැතිවද උන්වහන්සේ උන්ට කිසිවක් නොවදාළසේක. හේතු වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන්සේක. බලන්න ආදරම් මේ තාත්තේ පුතේ අපි දකිනවා අපේ ජීවිතවල හැම වෙලාවෙම පරිසරය සුභාධර්මය අපිට සම්බන්ධයි. දවසේ ස්වාමීන් වහන්සේ කියනවා පොළොව ස්වභාවයෙන්ම පළහට ගන්නවා කියලා. අද ගොඩාක් වෙලාවට අපි විඳවන මේ විඳවිල්ලට බලපානවා. ගොඩාක් අපේම ජීවිත අපි පරිසරයෙන් ස්වභාව ධර්මයෙන් පොළොවෙන් ගොඩාක් ඈත් වෙච්ච ජීවිත බවට පත් වෙනවා. පසුගිය දිනවල මම දන්න දීවල තාත්තල සහෝදරයන් කීප දෙනෙක්ම කීපු දෙයක් තමයි ෆාදර් අපි දෙවියන් වහන්සේ දීවරයන් විදියට අපිව සුරක්ෂිත කරන්නේ අද ඊයේ නෙවෙයි. ඉතිහාසයේ පුරාම පේදුරුගේ ඉඳලා එනිසා මේ එක නැවක් ගිනිවත් වුණා කියලා මහා මොහොතේ මහා සාගරේ මත්ස්‍ය සම්පත විනාශ කරන්න බෑ. පැලේගොඩ මාළු ගෙනෙන ඒ වෙනසලේක තාත්තා කෙනෙක් කියනවා මාද
මගේ ජීවිතේ මම අත්දැක්කේ දෙවියන් වහන්සේ තමයි අපිව බලාගන්නේ. අපි මහ මොහොතට යනකොටත් මහ මොහොතේ මහලු අල්ලන්න යද්දි අපිට ගොඩබිමක් නැතුව මහා සාගරයක් එක්ක අපි යැපෙන්නේ දෙවියන් වහන්සේගේ ඒ අති සුරක්ෂිත දෑතේ. ඒ නිසා අපි නිරන්තරයෙන් නිතින්ම අපි දීවරයෝ පෙළඹෙනවා දෙවියන් වහන්සේ මත විතරක් යැපෙන්නේ. හේතුව මහා සාගරයේ මහා රැලි තරණය කරද්දී එන බය අවනිශ්චිත භාවය ඒ දැනෙන භයානකකම ජයගත්තේ අපි හැමදාම යාඥාවේ නැදහිල්ලේ මේ තාත්තා කියන නිසා අපිට ඇත්තටම මේක නැවක් ගිනිබත් වුණා කියලා. මේ නායකයන්ගේ තීරණ ගන්නන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා අපේ දීවර ජීවිතය කඩාවට්ටන්න බෑ. හැබැයි මේ තාත්තා කියනවා ඒ වගේම තවත් දීවර තාත්තලා කියපු දෙයක් කියනවා. හැබැයි අද ගොඩක් වෙලාවට පවතින විවිධාකාර කූට ව්‍යාපාරික සමාගම් උත්සාහ කරනවා මේ මත්ස්‍ය සම්පත දැන් ආහාරයේ සුදුසුයි විනාශකාරී කියලා ඔප්පු කරා. ඒක විශේෂයෙන් විවිධාකාර කුකුල්මස් ව්‍යාපාරිකයන් එය දැන් ලංකාව පුරාම බරපතල විදියට ගෙනියනවා. අපෝ මාළු කන්න බෑ. මාළු කෑවොත් විස වෙනවා. තවත් ජීවල තාත්තා කෙනෙක් කියනවා මේ තාත්තගේම දරුවා අහනවා තාත්තගෙන් ඇත්තද තාත්තා කියන්නේ මේ මාළු කෑම අපිට පිළිකා හැදෙනවා කියලා. දැන් මේක වෙනම සමාජ ව්‍යාපාරික තරංගේ ඇති වෙලා තියෙන වෙනම වූ කෝට ක්‍රමයක්. මේ මත්ස්‍ය සම්පතින් දීවරෙන් ජීවිතේ ගැට ගහගන්නේ දෙවියන් මත යැපිලා. ඒ නිසා පෞගි දවස්වල මේ ගමුවේ ඒ මාළු ලෙල්ලමේ දීවර ජීවිත ගත කරන තාත්තලා සහෝදරයන් එකතු වෙලා මොයෙන් එමත්නම් කලපුවේ මොහොතේ මාළු අල්ලලා ඒ මාළු ප්‍රසිද්ධියේම ආහාරයට ගත හැකි සුදුසු ආකාරයෙන් උයලා පිහලා ප්‍රසිද්ධියේම ආහාරයට නම් පෙන්නවා. අපි කිසි කෙනෙකුට කිසිම කරදරයක් වෙන්නේ නැහැ මේ මාළු අපි අනුභව කරලා පෙන්නනවා කියලා. දැන් මේ තාත්තලා මේ දීවර ජනතාව කියනවා ඇත්තටම මේ අද සමාජයේ ගොඩාක් වෙලාවට ගෙනියන මේ මාෆියාව සාමාන්‍ය අහිංසක විශේෂයෙන් සුළු දීවර ජනතාව වටන්න ගෙනියන මහා කූට මාෆියාවක්. මේ තාත්තලා ගොඩාක් වෙලාවට දීවර තාත්තලා කියන්නේ නැවක් ගිනිගත්තම ඒකේ ඇති වෙන යම්කිසි කාන්දුවේ මංගල තෙල් වල තියෙන ඒ විසට ඒ අවට ඉන්න මාළු ටිකක් මැරෙනවා සහ ඒවා ඒ මොහොතේම ඉක්මනින්ම වැරලට ගොඩ දානවා. නමුත් දීවරයන් මාළු අල්ලන්නේ මැරිච්ච මාළු නෙමෙයි. දැලට අහුවෙන්නේ බිලිපිටට අහුවෙන්නේ පණ පිටින් මාළුවෙකුට බෑ. පණ පිටින් ඉන්න මාළුවෙක් හැම වෙලාවෙම හරිම සංවේදී මාළු කියලා කියන්නේ මේ මහා විශාල උරගීන් වගේ සිව්පාවුන් වගේ එහෙම සමාජයට අනුවර්තනය වෙච්ච දැඩි ප්ලාස්ටික් වලට අනුවර්තනය වෙච්ච මාළු මේ පුංචි මාළු. මේ මාළුන්ට පොඩි හරි විසක් ආවොත් ඒ මාළු මැරිලා පා වෙලා යනවා. වැරලට වඩ දානවා. නමුත් මාළු අල්ලන්න දීවරය අල්ලන්නේ පණ පිටි මාළු. ඒ මාළු අහුණාම ඒ මාළු වල විසක් නැහැ. හේතුව ඒ මාළු විසනම් නැරෙනවා. මාළුන්ට නොවැරි ජීවත් වෙනවා කියන්නේ මාළු අනිරෝගී. දැන් මේ පිළිබඳව ලොකු කතිකාවක් පෞගේ දිනවල අපේ සමාජයේ පුරාම ගියාම මෙතාදී පුතේ මේ සිද්ධිය අපිට මතක් කරනවා අපිම සාගර සම්පතට විරුද්ධ වෙලා අපිම ස්වභාව ධර්මයට විරුද්ධ වෙලා එකයි ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට මතක් කරන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳුයි. ජේසුම කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය මොන වගේ? උන්වහන්සේගේ රාජ්‍ය මිනිසෙක් පොළොවේ බීජ වපුරනවා වගේ දෙයක්. ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා උන්වහන්සේගේ ප්‍රේමය නැති බීජය උන්වහන්සේ වපුරුවා. ජේසුස් කියනවා
යමෙක් මානව එන්න කැමති නම් ඔහු තම කම නසා කුරුසිය දරා දිනපතා කුරුසිය දරා මානවවයි. මානව එන්න කැමති නම් එතන මේ බීජේ වපුරන්නේ මේ තනත්තා. අපිට කියනවා දේව රාජ්‍ය සමාන කරන්නේ කාටද? මොන වගේද? මිනිස්සෙක් පොළොවේ බීජ වපුරනවා. මිනිස්සෙක් පොළොවේ බීජ වපුරනවා. එතකොට මේ බීජ වපුරනකොට ඒ බීජ පොළොවට වැටිලා කොහොමද ඒ පොළොව ප්‍රතික්‍රියා කරන්නේ? කොහොමද ප්‍රතිචාරය දක්වන්නේ මේ බීජ වලට? අම්මේ තාත්තේ දෙපුතේ ඔබම ස්වාමීන් වහන්සේගේ වචනයට ප්‍රේමයට ආදරයට ස්වස්ථ භාවයට කොහොමද ප්‍රතිචාරය දක්වන්නේ? අපි මේ දවස්වල ඉන්නේ බලාපොරොත්තු බිඳිලා අයියෝ වැඩක් නැහැ ජීවත් වෙලා උන්වහන්සේ නිහඬයි අපවත් හැරලා වගේ දැනෙන මහා කඩාවැටීමකට. එහෙම නැත්නම් ඔබ අනිත් පැත්තෙන් හිතනවද මේ මගේ කාලකන්නිකව මේ මගේ පාපය ඒ නිසා මට කවදාවත් රුස්සන්න බැරි වෙයි. මේ නැගදීක දරුවෙක් මගෙන් අහනවා දුරකථනයෙන් කතා කරලා මේ ෆාදර් දෙවියන් වහන්සේ මට කවදා හරි මරණයෙන් පස්සේ දඬුවම් කරන්න බලාගෙන දෙන්නේ කියලා. මොනවා ඒ පුතේ ඔබට හිතෙන්නේ එහෙම දෙවියන් වහන්සේ දඬුවම් කරයි කියලා? මේ පුතාට කියන්න තේරෙන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. මේ දවස්වල පරිසරයෙන් ඇහෙන ගොඩක් වෙලාවට මිනිස්සු කියන දේවල් වල මේ දරුවගේ හිතට ගිහිල්ලා තියෙන්නේ එවැනි ආකල්පයක්. දෙවියන් වහන්සේ දඬුවම් කරන්න, දෙවියන් වහන්සේ මම මරණකම් බලන් ඉන්නවා මට දඬුවම් කරන්න. අද ගොඩක් වෙලාවට ගොඩක් අය කතා කරනවා යක්ෂයාගේ බලය ගැන. නමුත් ජේසුස් මේ ලෝකයට ආවේ කතා කරේ යක්ෂයාගේ බලය ගැන නෙමෙයි. උන්වහන්සේ පැහැදිලිව ජෝබ්තුමාගේ සුවිශේෂ පරිච්ඡේදයේ කියනවා ආලෝකයේ අන්ධකාරයේ බබලයි. එම අන්ධකාරය ඒ ආලෝකය කිසි කලක ග්‍රහණය නොකළේ. તો ජේසුස් ඇවිල්ලා අපිට යක්ෂයාගේ බලය ගැන කිව්වේ නැහැ. අපිට කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ බලය ගැන. ඒකයි ජේසුස් කියන්නේ යමෙක් මගේ වචනය මත ජීවිතේ ගොඩනගනවද පර්වතයක් මත හදන ගයක් වගේ. මගේ වචනය, මගේ ප්‍රේමය, මගේ බලාපොරොත්තුව මත ජීවත් වෙන්නේ නැති අය හරියට වැරළේ හදන ගයක් වගේ හුලඟාවම කඩාගෙන වැටලා විනාශ වෙනවා. ඒ විනාශය භයංකාරයි කියලා ජේසුස් කියනවා. ඒ නිසා නම් මෙතාදී අපි හොයන්නේ මේ දවස්වල බලාපොරොත්තුෙන් ඉන්නේ ජේසුගේ ප්‍රේමය, ජේසුගේ ජීවනය, ජේසුගේ උත්ථානයේ බලමහිමය. ඒ බලමහිමය තුළ ඔබට මන සුරක්ෂිත භාවයක් තියෙනවා. එහෙම නැතුව යක්ෂයාගේ අඳුරේ පරාජයේ විනාශයේ නෙමෙයි. අද ගොඩක් වෙලාවට මිනිස්සු කරදර වෙන්නේ කොහෙද අපේ ගෙදරට වැරදිලා තියෙන අපේ මිදුලේ කවුද මොනවද වල්ලලා තියෙන්නේ මිස් කොහෙද අපේ ඔප්පුව ගත්තම ප්ලෑන් එක ගත්තම ප්ලෑන් එකේ කොහෙද මොනවද කරලා තියෙන්නේ අපිට විරුද්ධව අපි මානසික පුරුදු වෙලා තියෙනවා දැන් මේ කියන තරංග වගේ මේ ද්‍රව්‍යවාදයේ පස්සේ පාරිභෝජන ආදී පස්සේ දුවනකොට අපි ඔක්කොම දෙවියන්ට වඩා අපි කලබල වෙලා තියෙන යක්ෂයා ගැන නපුර ගැන අපි විසින්ම හදාගත්ත මිත්‍යාවන් ගොඩක පැටලිලා. ඒ නිසා එක පැත්තකින් සමහර අය කලකිරිලා ඉන්නවා වෙන්න පුළුවන්. අයියෝ දෙවියන් වහන්සේත් නෑ එහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නෑ. අයියෝ වැඩක් නෑ. අපි මෙච්චර යාඥා කරා අපි මෙච්චර දේවල් කරනවා කෝ අපි යාඥා අහන්නේ නෑ කියලා එක පැත්තකින්. තවත් පිරිසක් කලකිරිලා අනේ අපි කරපු වැරදි වලට අපිට දඬුවමක් තමයි දැන් මේ ලැබිලා තියෙන්නේ. අනේ කවදාවත් අපිට නම් රුස්සන්න හම්බෙන්නේ නැහැ. අර මිනිස්සු කරපු දේවල් අපිට දැන් හොඳටම පරිසම් දීලා තියෙන්නේ කියලා කඩාගෙන වැටිලා. තවත් සුළුතරයක් උන්වහන්සේ කියනවා දේව රාජ්‍ය නිබඳුයි. මිනිස්සෙක් බීජ වපුරන්න ගියා. ඒ බීජ වැටිලා මෙන්න ඇතම් සමහර අතලොස්සක් බීජ තමයි පළදරන්නේ. මොකක්ද ස්වාමීන් වහන්සේ පෙන්වන්න කරන්නේ? සමහර අය ඉන්නවා අර කණ්ඩායම් දෙකටම අයිති වෙන්නේ නැහැ. නමුත් මේ සිදුවීම් අද දවසේ මේ වෙන දේවල් අසනීප වසංගත රෝග පීඩාවල් තුල ඒ දෙවියන් පිළිබඳ මහා බලාපොරොත්තුවක් ශක්තියක් අද දවසේ උදේවරුේ අපි ගියාම විශේෂයෙන් නිරෝධායනය වෙන පවුල් සමග බෙදා ගන්න ඔවුන්ට ආහාර පාන මේ එක
ස්ථානයක ගමක නිරෝධානය වෙන අය අතර ඒ පවුල් වල එක්කෙනාට එන්න කියලා පණිඩයක් ඇවියම කන්ද පාමුලට අපි ගිහිල්ලා ඒ දේවල් බෙදා ගන්නකොට එන අම්මලා තාත්තලා අතර එක තාත්තා කෙනෙක් කියනවා නිල් පාට සමමක් ඇඳලා බොත්තම් කැඩිච්ච සුදු පාට ෂර්ට් එකක් ඇඳලා අමාරුවෙන් ඇවිදගෙන එනවා කකුල් අද්ද අද්ද ඇස් රතු වෙලා මූණ හොඳටම ඉදිවිලා වගේ. ඔහු පහළට එනකොටම එතන හිටිය සෞඛ්‍ය ආරක්ෂකවරිය කියනවා මෙයාට මේ වසංගතය තියෙන පාටයි. මෙයාගේ පවුලයටත් තියෙනවා. ඇයි ඔයා ආවේ කියලා එකපාරට මේ මිනිස්යාට කියනවා ඔයාට පිළිකාවකුත් තියෙනවා. ඒ පාරේ වසංගතයක් ඇවිල්ලා දැන්. මොකටද ආවේ? ඉතින් මේ තාත්තගේ ඇස්වල තිබ්බේ කඳුළු කඩා වැටෙන තත්ත්වයක්. ඒ තාත්තට අපි කිව්ව දේ තමයි හරි තාත්තේ කලබල වෙන්න එපා. මේක හිමින් අරගෙන යන්න ගිහිල්ලා ගෙදරට වෙලා ඉන්න. දාගෙන හිටිය මාස්ක් එකත් රැලි වැටිලා ඇඹරිලා පරණයි. මේ තාත්තා දිහා බලනකොට මට ඇත්තටම මතක් වුණේ මගේ තාත්තා ඇතුළු මේ විශ්වයේ ඉන්න හැම තාත්තා කෙනෙක්ම. මේ තාත්තාගේ අසවනකම දිහා බලනකොට මට මතක් වුණේ ඇත්තටම මේ තාත්තා අමාරුයි. ඔහුට තේරෙනවා ඇගේ උණ තියෙනවා අමාරුයි. නමුත් මේ තාත්තා මේ අමාරුයි කන්න බැහැලෙන්නේ ඔහුගේ භාර්යාව ගැන හිතලා භාර්යාවට මේ වැස්සි දවස්වල කන්ද බැහැලා ඇවිල්ලා මේ හාල් එහෙම නැත්නම් මේ බඩු මල්ල අරගෙන කොහොමද ගෙනියන්නේ? මේ තාත්තා දන්නවා මේ ගෙදර වටපිටාවේ ඈට හැදිලා තියෙනවා මේ වසංගතය. නමුත් මේ තාත්තට ඊට වඩා තියෙනවා හයියක් මගේ බිරිඳ තවත් ලෙඩ වෙලා බිරිඳගේ ජීවිතය අතුලේ දාන්න බෑ. මේ තාත්තා ඉදිරියට පය උස්සලා තීරණයක් ගන්නවා නෑ මම ගිහිල්ලා මේක ගේනවා ඇත්ත. ඒ ගන්න තීරණේ භයානකයි. ඒකෙන් තවත් ඈට මේ තත්ත්වේ ගෝ වෙන්න පුළුවන්. නමුත් මේ තාත්තා තුළ තිබ්බ ගුණය, බලය, ශක්තිය ඒ වෙලාවේ මට දැනුනේ මහ පුදුමාකාර ආත්මයක් මේ තාත්තා තුළ. ඔහු තුළ තිබ්බේ ඔහුට ඇවිද ගන්න බෑ. ඔහුව විසිරෙනවා. එච්චර දුබලකම. නමුත් ශාරීරික දුබලකම ඇතුළේ ඔහු තුළ මහා ධෛර්යයක් තිබ්බා නෑ. මම කොහොම හරි මගේ පවුල ගෙදරින් අයව මම ජීවත් කරනවා කියලා. එවැනි අය අපි අතර ජීවත් වෙනවා. ජීවිතය දිහා වෙනම ඇහැකින් බලනවා. මොනවා වුණත් අපි නැගිටිනවා මේ තත්ත්වෙන් කියලා. ඇත්තටම ඊළඟට අපිට මතක් වෙනවා මේක හරියට අමාවක කියලා කියන්නේ අපි දන්නවා කළුවර රාජ්‍යය. මේ අමාවක ගැන හඳ නැති දිනේ අමාවක කියලා අපි දන්නවා. විවිධ කණ්ඩායම් මිනිස්සු විවිධ විදියට දකිනවා. අමාවක රාජ්‍යය එක පිරිසක් කියන්නේ අනේ අද හඳ නැහැ. අනේ අද හඳ එළිය නැහැ කියලා දුක් වෙනවා. තවත් අය කියනවා අනේ අද හඳ හැංගිලා. හඳ නැති වෙලා නෙමෙයි. හඳ ඉන්නවා අද හඳ හැංගිලා. හඳ අපි දිහා හොරෙන් බලන්නේ නැහැ. හඳ සැඟවිලා තව කණ්ඩායමක් ජීවිතේ දකිනවා. නමුත් තමත් අතලොස්සක් අය ඉන්නවා. ඒ අය දකිනවා අද තමයි හඳ අපිට හොරෙන් අපි දිහා බලන දවස. එකම මාවක රාජ්‍යය හඳ නැති රාජ්‍යය කණ්ඩායම් තුන් විදිහකට දකිනවා. සමහර අය කියනවා හඳ නැහැ කියලා. සමහර අය කියනවා හඳ තියෙනවා ඒ හඳ අපිට පේන්නේ නැහැ කියලා. තවත් අය කියනවා නෑ හඳ තියෙනවා අපිට පේන්නේ නැහැ. අපිට හොරෙන් අපි දිහා බලනවා. ජීවිතේ දිහා බලද්දී මෙන්න මෙහෙම විවිධ විදියට බලන්න පුළුවන්. අම්මේ තාත්තේ ද්වේපුතේ ඔබ ජීවිතේ දිහා බලන්නේ මොන ඇහෙන්ද? අපිට දෙවෙනි කියවීමේ 2 කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය ඉඳලා කියන කොටසේ තියෙනවා. ඒ නිසා අපි එහි වේවා මෙහි වේවා කොයි නිවාසයේ සිටියත් සමිදානන් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩා ආශා වෙමු. මන්ද අපි සියලු දෙනාම තම තමාගේ ශාරීරික ජීවිතයේදී කරන හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසන ඉදිරියේ පෙනී සිටීමට නියමව සිටිමු. අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. මේ ශරීරය නැමැති නිවාසයෙන්
ඈත් වී සම්විධානන් වහන්සේ තුල විසීමට අපි වඩා කැමති වෙමු. බලන්න ආදරාමේ තාත්තේ දුවේ පුතේ මහසේ කියනවා අප ජීවත් වුණේ දැකීමෙන් නොව ඇදහිීමෙන්ය. පෙනෙන ඇස් දෙකෙන් නැත්නම් ද්‍රව්‍යාත්මකව අපි හිතනකොට පෙනෙන ඇස් දෙකෙන් නම් ලෝකය දකින්නේ අපි හැමදේම තීරණය කරන්නේ අපිට සාපේක්ෂව. අපිට එළියට බහින්න බැයි නම් අපිට කන්න බොන්න දේවල් අපිට ඕන විදිහට හදා ගන්න බැයි නම් අපිට ජොලි කරන්න බැයි නම් අපිට බර්ත්ඩේ පාටි දාන්න බැයි නම් අපිට ඕන දේ අපිට කරන්න බැයි නම් අපිට ලොකු මගුල් ගියක් ගන්න බැයි නම් අපිට හිතෙනවා අයියෝ හරි අසාධාරණයි ජීවිතය අපිටමයි වෙන්නේ වැඩක් නැහැ මේ ජීවිතය කියලා හරියට අද හොඳ නෑ වගේ අමාවක රාජ්‍ය ගැන කියන අය. නමුත් සමහර අය ඉන්නවා කියනවා අනේ වැඩක් නෑ අපිට මේ මොන කරදරයක්ද කාලකන්නිකමද අපි කරපු වැරදි තමයි කියලා දොස් කියනවා. බොහොම චෝදනාත්මකව හරියට හඳ පේන්නේ නැහැ කියලා. සමහර අය කියනවා නෑ හඳ තියෙනවා. හැබැයි අපිට හොරෙන් හඳ අපි දිහා බලනවා. සමහර අය දකිනවා නෑ මේ අපි කරපු වැරදි ගොඩක් තියෙනවා. අපි හැමදේම අපේ පෙරණ ඇස් මස් ලේවලින් තමයි තෝරන්න කිරන්න බලන්න ගිහිලා තියෙන්නේ. ඒ නිසා අපිට ජීවිතේ තව කෙනෙක්ගේ දුක නොතේරිලා තව කෙනෙක්ගේ පරිසරයේ තියෙනා වූ මහා වටිනාකම පරිසරයක් තවත් කෙනෙක් තවත් ආදරණීය ජීවිය කියන දේ අමතක වෙලා ගිහිල්ලා නිසා දැන් අපි දුක් විඳිනවා. ඒ නිසා අපිට කක්කුමක් නැති වෙන්න පටන් ගන්නවා. ඒක තේරුම් ගන්න පටන් ගන්නකොට අන්න ස්වාමීන් වහන්සේ කියනවා එහි වේවා මෙහි වේවා. නමුත් අපිට තියෙනවා අරමුණ ධෛර්යයෙන් ජීවත් වීමේ මොකක්ද සම්විධානන් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩා ආශාවයි. ජේසුගේ ජීවිතය තුළ උන්වහන්සේ ප්‍රසන්න උන්වහන්සේ මට දුන්න ජීවිත ක්‍රමය මම මේ ගෙවන්නේ කියලා තේරුම් ගන්නකොට මේ මොන බාධා ප්‍රශ්න කරදර ආවත් අපිට හොරෙන් යමක් වෙනවා. අපිට පේන්නේ අපේ සමාජලාවට එකට ගහ ගන්න බෑ. අපේ අධ්‍යාපනයන් සමාජලාවට දරුවෝ එකතන හිර වෙලා වගේ අද ගොඩාක් පීඩනයන් තුළ වැඩි හිටියෝ දරුවෝ ඔක්කොම හිර වෙලා වගේ ඉන්නවා කියලා තේරුණාට ඒක ඇතුලේ අලුත් දෙයක් වෙනවා. එක තරුණ අම්මා කෙනෙක් මට කියනවා ෆාදර් මගේ ස්වාමි පුරුෂයා ත්‍රිවිල් පදින්නේ ත්‍රිවිල් ඩ්‍රයිවිං කරන්නේ ත්‍රිවිල් රියදුරේ ඔහු කවදාවත් ගෙදර නැහැ හේතුව මේ ආර්ථිකය ඇතුලේ ඔලු උස්සන්න බෑ ඒ නිසා ඔහු දේන අවස්ථනකම්ම මේ ත්‍රිරෝද රතේ රියදුරෙක් විදියට හැම වෙලාවෙම කොයි හරි බලන්න කීයක් හරි හොයාගන්න හේතුව අපේ මේ ගම්වල පුංචි සොච්චා මුදලක් තමයි කෙනෙකුට දෙන්න පුළුවන් ලොකු දවස් ගණන් හොයන්න බෑ දවසකට දවස් රුපියල් 1000ක් අමාරුවෙන් හොයාගන්නේ රුපියල් 100 200 පුංචි පුංචි ළඟ ගමන් ගිහිල්ලා මේ පැතිවල බස් නැහැ පාරවල් දුෂ්කරයි ඒ නිසා කවුරු හරි එහාට මෙහාට යන්න නම් යම් කිසි දුරක් යන්න නම් මේ ත්‍රිවිල් එක ගන්න නම් ත්‍රිවිල් එක ගන්න මිනිස්සුන්ට ආර්ථික ශක්තියක් නැහැ බොහෝ අය කතා කරලා කියනවා ඒ අම්මා කියනවා අනේ කීයක් හරි දෙන්නම් අතේ තියෙන දේ දෙන්නම් පොඩ්ඩක් ත්‍රිවිල් එක එවන්න කියලා දැන් මේ අම්මා කියනවා නමුත් මේ දවස්වල මහ පුදුම ආශිර්වාදයක් මගේ පුතාට වයස අවුරුදු 1මාරයි මේ අම්මා කියනවා. එයා කවදාවත් තාත්තත් එක්ක හුරුතල් වෙලා නැහැ. හුරුතල් වෙන්න වෙලාවක් ලැබිලා නැහැ. මේ තාත්තා ලොකු අංගලයක් කරනවා. හේතුව අමාරුවෙන් ඉන්ෂුරන්ස් කරලා ත්‍රිවිල් එක ලීසින් කම්පැනි වලින් ගන්න යනවා. අමාරුවෙන් මාසෙකට 20000ක් වගේ ගෙවා ගන්න ඕන. ඒකට පොලිය එකතු වෙනවා. ගිය පාර අසංගත රෝග කාලයේදී පොලිය කපනවා කියලා කිව්වට පොලිය කැපුවේ නැහැ. දැන් ඒකට ලක්ෂ ගාණක් එකතු වෙලා අපේ අම්මා කියනවා. ඒ නිසා මගේ ස්වාමි පුරුෂයා උදේ ඉඳන් අවස්සනකම්ම ගෙදරින් පිට උත්සාහ කරන්න කීයක් හරි හොයාගෙන දුම ගානේ 1000ක් 1500ක්වත් යම් කිසි ලාභයක් හොයා ගෙදර එන්නේ. නමුත් මේ දවස තමයි දෙයියනේ කියලා මගේ පුතා මගේ අවුරුදු 11 පුතා තාත්තගේ තුරුලේ හොඳට සතුටින් දඟලන්නේ. තාත්තා නිතරම ත්‍රිවිල් එකේ කන්නකොට උදේම මේ පුතා හැරෙනවා පුතා අඬනවා තාත්තා විල්ලලා තාත්තා ගෙදර ආවම දවල්ට කැම ටිකක් කන්න සමහරලාට 3ට 4ට 5ට මේ ඇවිල්ලා අනිත් අතට මොනවා චුට්ටක් කැම ටිකක් කාලා තාත්තා යනවා ත්‍රිවිල් එක අරගෙන මේ දරුවා අඬනවා තාත්තා අහිමි මේ පුතාට නමුත් මේ අම්මා කියනවා අනේ මේ දවස්වල මේ මොන වසංගත රෝග කරදර ප්‍රශ්න තිබ්බත් මේක දුකක් තමයි නමුත් මේක ඇතුලේ අනේ අපේ පුතාට දරුවට තාත්තගේ උණුසුම ටිකක් ලැබිලා මම ඒකට දෙවියන්ට ස්තුති කියනවා කියලා. බලන්න ආදන අම්මේ තාත්තේ දෙවියෝ මේ පවුල. උන්ට මේ දවස්වල මේ ත්‍රිවිල් රැකියාව අදාළ වෙලා ජීවත් වෙන හරිය අමාරුයි කැපට හදන අමාරුවෙන් ජීවත් වෙන නමුත් මේ අම්මා එක දකිනවා තවත් හැකි. ඒ මොනවා වුණත් මෙයාගේ නිකම් ඇතුලේ අපිට පවුලක් විදිහට රැඳෙන්න පුළුවන්කම තියෙනවා.
මේ තාත්තේ දෙවියන්ට දකිමු අන්න ජීවිතය දිහා දකින විදිය කොහේ හිටියත් ස්වාමීන් වහන්සේගේ මහිමය පිණිස ධෛර්යයෙන් කැප වෙනකොට අපිට අලුත් දිශාවන් ස්වාමීන් වහන්සේ පෙන්වන්න කරන්න පටන් ගන්නවා. ඒකයි කියන්නේ ඔහු නොදන්නා අයුරින් බීජ පැලවි වැඩේ පොළොව ඒ ස්වභාවයෙන්ම පළ හට ගන්නවයි. පළමුව තනද දෙවනුව කරල දෙයින් පසු කරල පුරා දහන්‍යද හට ගනියම්. මේ තාත්තේ දෙවියන්ගේ අපි හැම කෙනෙක්ම මේ පසින් මේ දූවිල්ලෙන් හැදුනවා. දූවිල්ලටයි දේවතාන්තගේ හුස්ම දුන්නේ. ප්‍රාණයන් වහන්සේ දුන්නේ ශුද්ධාත්මයන් වහන්සේ දුන්නේ. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේගෙන් තොරව අපි ජීවත් වෙන්න ගත්තම අපි නිකන් පස්කුලක් විතරයි. මේ පරිසරය අපිට ඒක මතක් කරනවා. මේ පරිසරය අපිට මතක් කරනවා අපි ගන්න කරන පාවිච්චි කරන හැම දෙයක් වලම අද එළවලු වලට වෙලා තියෙන දේ නේ. අද එළවලු 250ක් මොකද දවස්වල අපි ඉනාදී එළවලු 250 රුපියල් 80ට රුපියල් 90ට යනවා. එතකොට මිනිස්සු එළවලු ටිකක් ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා හරියට යාන්ත්‍රණයක් නැහැ. ගම් වලට අපි ඈත දුෂ්කර ගම් වලට එළවලු ලොරි අත් දෙකක් එන යාන්ත්‍රණයක් තරම නැහැ. ඒ නිසා මිනිස්සු ගොඩාක් පීඩා විඳිනවා. මිනිස්සුන්ට හරියට ජීවිතේ යම් කිසි ආහාරයක් ගන්න ගොඩක් වෙලාවට මේ පැතිවල බතුයි පරිප්පුයි සෝයා තමයි මාවෙන් මාරුවට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. හේතුව ජීවිතේ ගොඩාක් දුෂ්කර වෙන කාලයක් බවට පත් වෙලා. ඇයි ඒ? ස්වාමීන් වහන්සේ කියනවා පොළොව ස්වභාවයෙන් පළ හද ගන්නවා. මේ ස්වභාව ධර්මය හදලා තියෙන්නේ මේ මුළු මහ පොළොව මිහි කත හදලා තියෙන්නේ මේ පරිසර අම්මා ඔබව මාව බලා ගන්නවා පෝෂණය කරනවා. නමුත් අපි එහි වෙලා අපි අපේ ගෙවල් වල ඉඟුරු ටිකක් කරපිංච පැලයක් මඤ්ඤොක්ක ටිකක් අපිට දාන්න සමහරවිට අපි කම්මැලි වෙලා. නමුත් අද ඒක ගොඩාක් අය කරන්න පටන් ගන්නවා. සමහරවිට කියනවා පරිසරය හැම වෙලාවෙම ක්‍රමක්‍රමයෙන් ජීවිතය දෙන්නේ. මුලින්ම බීජය, ඊට පස්සේ කරල්, ඊට පස්සේ කරල් වල පසුණු භාවය, ඊට පස්සේ තමයි ඵලදාන. අපේ ජීවිත මිනිස්සු දෙවි පුරුදුලා තියෙන ඉක්මනින්ම ක්ෂණයකින්ම හැමදේම. ඒ නිසා අද අපි දකිනවා කෝල් කරලා සුපර් මාකට් එකේ බඩු ගෙන්න ගන්න පුළුවන් ලේසියෙන්. නමුත් ඒ ගේන කුණු ටික සමහරලාට ගෙනියන්න හරි ක්‍රමයක් නැහැ. ප්ලාස්ටික් ගොඩ ගැහිලා ඒ ප්ලාස්ටික් විස බීජ බවට පත් වෙනවා. ඊට පස්සේ ඒවා මේ දවස්වල ඩෙන්ගු මදුරුවා ආමත් එන්න පටන් ගත්තොත් දැන් මේ වගේ ලොකු තියෙනවා ක්‍රමයේම අවුලක් අපි විසින්ම ගොඩනගපු ක්‍රමේ අපිට මතක් කරගන්න නිසා බලන්න මේ ස්වභාව ධර්මයේදී ගොඩක් අය විදේශගතලා ඉන්න අය විවිධ අය මගෙන් අහන්නත් මම ෆාදර් ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ මේ මොකද මේ ඉතින් ඒ පිළිබඳ විවිධ අර්ථකථන තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ මට ඔබට අපිට මොනවද කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අද දවසේ මොනව කරනවද මේක හරි ලේසි. බොහෝ අය කියන දෙයක් තමයි පාලකයෝ හැම ජාතියෙම පාලක හැම පාටම පාලකයෝ හැම කෙනාටම ඇඟිලි දික් කර කියලා ගෙදරට ගෙනා නිකන් ඉන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා මේ කාලේ. අදුම ගානේ අම්මේ තාත්තේ දේපොදේ හොඳ චිත්‍රපටියක් පවුලක් විදිහට බලලා අපි තීරණයක් ගමු. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේ මේ පරිසරය තුලින් අපිට කතා කරනවා අපි මොකද කරන්නේ කියලා තීරණයකට එන්න දැන් නිශ්චිත කාලේ. හොඳ පොතක් කියවන්න. ඒ පොතක් කියවලා චිත්‍රපටයක් බලලා ගෙදර ආවම සාකච්ඡා කරන්න. තියෙන කැම ටික තියෙන විදිහට බෙදාගෙන ඒ තුලින් මතක් කරන්න අද දවසේ මේ කැම ටිකක්වත් නැති අය කී දෙනෙක් ඉන්නවද අපිට මොනවද කරන්න පුළුවන්? ඒක අම්මා කෙනෙක් අද කතා කරලා කියනවා අනේ ෆාදර් අපිට දැනෙනවා මේ දේවතු වල වැඩ කරන මිනිස්සු මේ වතුකම්කරවෝ මොනතරම් දුක් විඳිනවද කියලා. හේතුව ඔවුන් ළඟ ජීවත් වෙන්නේ මේ අම්මා කෙනෙක්. ඒ අම්මා බොහොම අමාරුවෙන් ජීවත් වෙන මේ අම්මා කියනවා අනේ මට ඒගොල්ලන්ට උදව්වක් කරන්න පුළුවන් නම් මම මුදලක් හරි වන්න මට එළියට බැහැ ගන්න විදියක් නැහැ. රෝගී වෙච්ච දුක් විඳින අම්මා කෙනෙක්. ඇයට දැනනවා තමන්ට ඒ දුක් විඳින හැටි. ඇයට දැනනවා මම කොහේ මේ ඔයාලට පුළුවන් දේ ඔයා ළඟපාත ඉන්න ගෙවල් වල කරන්න මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය අපි අතරයි. අම්මා කියනවා ඔව් ෆාදර් අපිට තියෙනකොට පුළුවන් විදියට අපි මොනවා හරි ටිකක් වෙනම වෙන් කරලා බෑග් එකකට දාලා අපි ගෙවල් වටපිටාවේ නිරෝධායනය වෙන ගයක් ළඟ එළියෙන් ගිහලා ස්ටෝප් එකක් අපි තියලා එනවා. කෝල් එකක් දීලා අපි කියනවා ගේට් ළඟ ඉඳලා කියනවා අපි කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. නමුත් මේ අම්මා කියනවා මට දැනෙනවා මේ වතු වල ඉන්න මිනිස්සු එක ළඟ ඉන්න මිනිස්සුන්ට මේක බෝ වුණොත් එහෙම මොන තරම් දෙයක්ද කියලා. අපි දවස්වල
එක අවස්ථාවක් ලැබෙනවා කෙනෙක් මට කතා කරලා කියනවා මාද නගරයක ස්ථානයක මේ ඉන්ජෙක්ෂන් එක මේ වැක්සින් එක මේ එන්නත ලබා ගන්න පුළුවන් මාද එන්න කියලා. මම කිව්ව දේ තමයි නෑ. කොහොමද මම විතරක් ඒක අරගෙන මම ඉන්නේ මේ පළාත්වල ඔක්කොම මතු කම්කරුවන් වැඩ කරන අය මේ මහ වැස්සෙත් වැඩ කරනවා හේතුව ඒව නැතුව විදේශ විනිමය මේ ලංකාවට එන්නේ නෑ. රබර් තේ දේවල් වලින් තමයි විදේශ විනිමය තාමත් ඉදිරියට ඒ ගමන් කරන මේ ලංකාව. ඒ අයට තමයි වැඩියෙන් මහන්සිලා වැඩ කරන රබර් කිරි කපන තේදලු නෙලන අම්මලාට තාත්තලාට තමයි මේ ඉන්නත මුලින්ම හරිනම් දෙන්න ඕන හේතුව ඒගොල්ලන් දිගටම වැඩ කරනවා. ඒගොල්ලන් එක කෙනෙකුට බෝ වුණාම අපි ඊයේ දවස්වල මේ දවස්වල ගියාම නිරෝධායන වෙන ගෙවල් සමහර ගම් තියෙනවා මුළු ගමම නිරෝධායන වෙලා ඊයේ ගමකට ගියා ඒ ගමේ එකම ගෙවල් තියෙන්නේ ඒ එකලා ගෙවල් 30 දෙනෙකුට පොසිටිව් වෙලා මේ වසංගතය. නමුත් එළියට ඒ ගමලා චූටි තකලම් ගියක් අස්සේ හිර වෙලා ඉන්නවා 10 දෙනෙක් 15 දෙනෙක් වැසිකිරියක් නෑ හරියකට පවුල් තුනකට තියෙන එක වැසිකිරියයි සමහර වෙලාවට නාගන්න උණුසුම් ටිකක් එකට දාගන්න විදියක් නෑ ටැප් එකක් නැත්නම් පීඩලක් තියෙන එතනටයි සාමාන්‍ය යන්නේ උන්නේ හැදිලා මේ වසංගත රෝගය හැදිලා ගෙවල් අස්සේ හිර වෙලා. ඒ නිසා මම කිව්වේ තමයි ඉන්නත මුලින්ම ලබා දෙන්න ඕන මේ අපේ වැඩ කරන මිනිස්සුන්ට ඒක දුන්නට පස්සේ ඕනනම් මට ඉතිමුත් ගන්න. හේතුව අපිට අද ගොඩාක් වෙලාවට මේක තරගයක්. මේ වැක්සින් එක ගන්නත් මේ එන්නත ගන්නත් තව කෙනෙක්ට තියෙන එක ගමක් නෑ. හරි මම කොහොම හරි පොලිම පැනලා කොහොම හරි මට ගත්තම ඇති කියලා දැනටපත් වෙලා අපිට මතක් කරනවා මේ පරිසරය අපිට උගන්වනවා. පරිසරය උගන්වනවා. ඔබ එකිනෙකාව බලාගත්තේ නැත්තම් ඔබ දිය බලන්න මේ ගහක් බලන්නේ ගහ වෙනුවෙන් නෙමෙයි මලක් දුකෙන්නේ මල වෙනුවෙන් නෙමෙයි ගහක් පළදරන්නේ මේ ගහ වෙනුවෙන් නෙමෙයි. මම ඉන්න තන කළුගල් තලාවක් තියෙන කළුගල් තලාවේ කයිනක තියෙනවා වෙනම ගස් කීපයක්. ඒ ගස් කීපය ඇතුලේ තියෙනවා චෙරි ගහ. ඒ පොඩි චෙරි ගහ දැන් හිමි පීදිලා එනවා. පොඩිම පොඩි නමුත් පුංචි ගෙඩියක් ඒකේ. මම කල්පනා කරා කොහොමද මෙහෙම වෙන්නේ? වටේම කළුගල්. හරියට මුල් අද ගන්නවත් ශක්තිය නැහැ. පොඩි පැලයක්. නමුත් ඒ පැලේ කොහොම හරි ඵලය දෙන්න බලන්නේ හේතුව ඒ ගසට ඒ අර්ථය තියෙන්නේ ඵලය වෙන කෙනෙකුට දීලා ඒ ඵලය දීලා තමයි ඒ ගහ වෙන්නේ. අම්මේ තාත්තේ දුයි මේ ගැන හිතනකොට මෙනෙහි කරනකොට වාඩි වෙලා බලන්න මුළු පරිසරයම ලස්සනයි. ඒ පරිසරයම සබහා ධර්මයේම දෙවියන් වහන්සේගේ මනපත් භාවය අත්දකින්න ජීවත් වෙන්නේ අනුන් වෙනුවෙන් ජීවත් වෙන්නේ තව කෙනෙක්ව පෝෂණය කරන ලස්සන කරන සුවඳ දෙන්න අනිත් පැවට හිතමනය දෙන්නයි පරිසරය ගහකොළ ගඟ ඉවුරු ඇඟතුල අහස පොළොව මහ වැස්ස මහ සයුර අපිට ගන්නනවා. හැබැයි මිනිස්සු විදිහට අපි දවසින් දවස මා ගැනම හිතන තත්ත්වයටපත් වෙලා නිසා මෙන්න අපි විඳවනවා. ස්වාමීන් වහන්සේ මම හැරෙන්න. ඒකයි උන්වහන්සේ කියන්නේ ඇත්තටම මේ උන්වහන්සේගේ දේව රාජ්‍ය දෙවියන් වහන්සේගේ ක්‍රමය මොන වගේද අපෑටය සමාන කරන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ කියන පොළොවේ වපුරන කල මිහිපිට සියලු බීජ වලට වඩා කුඩා වූ වපුලායින් පසුව වැඩි සියලු පැලෑටි වලට වඩා ලොකු වේ. ඒ සෙවනේ අහසේ කුරුල්ලන්ට ලගින්නට හැකිවන තරම් විශාලව ඒ අතු විහිදුවන්නේ. මෙන්න ස්වභාව ධර්මය අපට උගන්වන මහා පණිවිඩය. පුංචි ආරම්භයක්. Small beginning. A great end. Realization. පුංචි ආරම්භයක්. නමුත් අවසානයේ මහා විශාල ජීවිත ජයග්‍රහණයක්. කොහොමද මේ අපහැටේ චූටි ආරම්භය පැදු බැලමට පුංචි දේ. නමුත් දෙවියන් වහන්සේගේ දේව රාජ්‍ය ජේසුස් කියනවා දෙවියන් වහන්සේගේ පාලනය, දෙවියන් වහන්සේගේ ක්‍රමය, දෙවියන් වහන්සේගේ ප්‍රේමේ රාජ්‍ය, ප්‍රේමේ ජීවිත ක්‍රමය මොකක්ද? හිමින් ආරම්භ වෙන්නේ. අද ගොඩක් අය කියන එකක් තමයි අයියෝ අපි ලොක්ඩවුන් වල එක තැන හිර වෙලා වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්න එපා. දකින්න ජීවිතේ වෙනත් ඇහැකින් බලන්න ගත්තම තේරෙන්න පටන් ගන්නවා මේ මහා විශාල ශක්තිය බලය. අද ගියාම ඒ නිරෝධායනය වෙන ඒ අසංගත රෝග හැදිලා ඉන්න එක ගමකට ඒ ගමේ ඉන්නවා සෞඛ්‍ය
ආරක්ෂකවරිය මිඩ්වයිෆ් කෙනෙක්. ඇය තමයි දුවලා පැනලා හැමතැනම ඒ මිනිස්සුන්ට ශක්තිය දෙන්නේ. මේ අම්මාගේ මම ඇහුවා අම්මේ ඔයා ලොකු අභියෝගයක් දරාගෙන යන්නේ. ඔව් මේ අම්මා කියන අර ඉන්නේ ස්වාමි පුරුෂයා. නිහඬ තාත්තා කෙනෙක් ඈතින් මට පෙන්නනවා. ඔහු තමයි මාව බයිසිකලේ අරගෙන එන්නේ දුර ඉඳලා මේ ඈත ගමට මේ කන්දේ තියෙන මේ ගමට. ඔහු මාව ගෙනියනවා හිතුවේ එන්න ආහාර නැහැ. ගෙදර ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ ස්වාමි පුරුෂයාත් ඉන්නවා. මේ අම්මා කියන මම ඊයේ බලපු ගෙදර ඒ බඩදරු අම්මලා, ගැබිනි අම්මලා ඔවුන් එක්කෙනෙකුට පොසිටිව් වෙලා තියෙනවා. මේ අම්මා කියන දවස් ගානේ මට හම්බෙන්නේ, මට කතා කරන්න වෙන්නේ, මට සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න වෙන්නේ, පරීක්ෂා කරන්න වෙන්නේ සමහරලාට මේ සකද රෝගේ හැදිච්ච අය. නමුත් මම විශ්වාස කරනවා ඒ කාර්යය මම කරන්නේ දේව ක්‍රියාවක් විදියට. ඒ නිසා මම බය නෑ මාද. මම දෙවියන්ට කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත කරන්න කියලා. මේ කතෝලික කිතුණු නොවන අම්මා කෙනෙක් මේ කියන්නේ. බලන්න අම්මේ තාත්තේ දුන්නේ මේ කාලේ අපිට පෙන්වන මට අත්‍තරම දැනෙන්නේ මේ කාලය ලොකු සාංගික මෙහෙයුම් බලගන්වීමේ කාලය. ආදරණීය මිනිස්සු නිහඬව සේවය කරන අද ගුණාත්මක ප්‍රවෘත්ති වල අපිට ඇහෙන්නේ මේ සංඛ්‍යාලයකන දත්ත මරණ සහ රෝගී. නමුත් මහා වීරවරියන් ඉන්නවා අපි අතර නොනවති වැඩ කරනවා. ජීවිතේ අනුතරට තියලා ජීවිතේ අවදානම ගන්න ස්වාමීන් වහන්සේ අන්න දේව රාජ්‍ය දකින්න. ඒ නිසා මේ දේව රාජ්‍ය අද ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා නතර වෙලා නැහැ මේ තාත්තේ දෙවියන් අපිට බලාපොරොත්තු ඇති කරගමු. ඒ නිසා බලාපොරොත්තු වෙන දේවල් ස්තුති ප්‍රශංසා කරමු. අපිට සාමූහිකත්වයට ආරාධනා කරනවා. කැප වෙන්න ආරාධනා කරනවා. උන්වහන්සේ කියනවා මහා වෘක්ෂ ගසක් වෙලා අවසානයේ කුරුල්ලන් ළඟින් මහා දෙයක් බවට පත් වෙන දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියන්නේ ජීවිත ක්‍රමයක්. ඒ ජීවිත ක්‍රමයෙන් අපි අනුගත වුණොත් මගේ අපේ කියන තත්ත්වයට එන්න පටන් ගන්නොත් මගෙන් අපි කියන තැනට ජේසුගේ රාජ්‍ය ජේසු ජීවිතය දුන්නා වගේ මට මොනවද කරන්න පුළුවන් මේ වෙලාවේ එකිනෙකා වෙනුවෙන් අන්න අලුත් විදියට දකින්න ස්වාමීන් වහන්සේ කියනවා ඔබේ ජීවිතය කවදා හරි මහා සෙවණක් වේ බොහෝ දෙනෙකුට ඒ සෙවණේ කුරුල්ලන් නැගිනේ කියන්නේ බොහෝ දෙනෙකුට මහා උණුසුමක් ඔබෙන් මගෙන් දැනෙනවා මෙතාවි දෙවියන් නිසා මේක කාලකන්ණි කාලයක් නෙමෙයි මේක සාපයක් නෙමෙයි මේක විනාශයක් නෙමෙයි මේක ජීවිතේ නැගිටින්න අවස්ථාවක් ඒ නිසා ඉතිහාසය පරිණාමය වෙලා අලුත් යුගයක් බිහිවෙන කාලයක් අපි දකිමු මේ මහා ක්‍රියාවලිය වෙනවා අපි ඒකට විවෘත වෙමු දෙවියන් වහන්සේගේ රාජ්‍ය බලය ඔබ තුල මා තුල පාතල ඇත්තක් වෙලා ස්වාමිනී ඔබ වහන්සේ කැමැත්ත අපි අතර සිදු වේවා ඒ තුල ජීවිතේ බොහෝ දෙනෙක් නිදහස් වෙලා බොහෝ දෙනෙක් ජීවිතේ ඉන්නා වූ තැනින් මරණ අභ්‍යන්තරික අත්දැකීම් මැදින් ජීවිතේ නැවත නැගිටලා අනිත් අයව නැගිටවන ජීවිතේ ජීවත් කරවන ඔබ වහන්සේගේ මහා නිදහස ප්‍රේමය අත්දකින්න කාලයක් අත්දැකීමක් කළමනව පිතා පුත්‍රයා ස්පේසු සාන්තුනම් ත්‍රිත්වක දෙවියන් වහන්සේ ස්තෝත්‍ර වේවා ආදී වාක්මෙන් දැනුත් නිතිපත අනන්ත කාලයක් වේවා මක් නිසාද රාජ්‍යද බලයද මහිමයද සදාතම ඔබ වහන්සේගේ ආමෙන්. So the Natama, Jesus Christ.